හරි පුතේ. අදත් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කාලය පාඩමේ ඉතුරු වෙච්ච අභ්‍යාසය 4-7 අභ්‍යාසය සාකච්ඡා කරන්න තියෙන්නේ. 4-7 අභ්‍යාසය සාකච්ඡා කරලා ඉවරනාට පස්සේ කාලය එකතු කිරීම අඩු කිරීම ගණන් ටිකක් තියෙනවා කියලා දෙන්න ඕන සහ සාකච්ඡා කරන්න ඕන ටික. ඒ ටික ඉවර කරලා අලුත් කොටසට යනවා. දැන් අද පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච අය අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලනවා. ඒ නිසා බලලා මේ වැඩ ටික හරියට කරගන්න එක. අනිවාර්යෙන් මේගොල්ලෝ මේ වැඩ ටික හරි කරගන්න මේක පාවිච්චි කරන්න සාමාන්‍ය පන්තිය වගේම මේකේ අවශ්‍ය කරුණු ඔක්කොම තියෙන නිසා බලන්න පුළුවන්. කවුරු හරි කෙනෙක්ට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්ට හෝ පුතේ සිග්නල් ගැටලුවක් නිසා මොනවා හරි හේතුවක් නිසා මගින් කට්ටුනොත් හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලටත් ආයේ වීඩියෝ එක සම්පූර්ණයෙන් මුලින්දම බලන්න පුළුවන්. ඒක ඔයාලට ලොකු chance එකක්. ඒ නිසා ඒ විදිහට වැඩ ටික හරියට පිළිවෙලට කරගමු. අපි දැන් පටන් ගමු සාකච්ඡා කරන්න 4-7 අභ්‍යාසය. 4-7 අභ්‍යාසය කලින් ගෙදරදී කරන්න කියලා කිව්වා. 4-7 අභ්‍යාසයේ තියෙන පුතේ දින සහ පැය අතර සම්බන්ධය. මම චුට්ටක් මතක් කරන්නම් ඒකට අවශ්‍ය දේවල්. දින සහ පැය අතර සම්බන්ධය අපි දන්නවා දිනයක් කියන්නේ. දින එකක් කියන්නේ එක දිනයක් කියන්නේ පැය 24ක කාලයක්. මෙන්න මේ සම්බන්ධي පාවිච්චි කරලා අපි දන්නවා දින පැය කරන්නත් පැය වලින් දීලා තියෙන කාලයක් දින කරන්නත් මොකද කරන්න කියලා. දින වලින් දීලා තියෙන කාලයක් පැය වලට ගන්න නම් අපි දන්නවා වැඩි කරන්න ඕනේ පුතේ 24න්. පැය වලින් දීලා තියෙන කාලයක් දින වලට ගන්න නම් අපි කරන්න තියෙන්නේ 24න් බෙදන එක. ඔන්න ඔය සම්බන්ධය පාවිච්චි කරලා තමයි 4-7 අභ්‍යාසයට අවශ්‍ය කරුණු ටික අවශ්‍ය දැනුම එකතු කරගන්නේ. හරි? එතකොට දිනයක් කියන්නේ පැය 24ක කාල සීමාවක්. ඉතින් ඒ දින සහ පැය අතර සම්බන්ධය ඔන්න ඔය විදිහට තමයි අපිට ගන්න තියෙන්නේ. හරි. අපි ඔතනින් පස්සේ ඒවා අදාළ විදිහට අභ්‍යාසවල යෙදෙන විදිහ චුට්ටක් බලමු. කොහොමද මේ කරුණු අභ්‍යාසවල යෙදෙන්නේ කියන එක බලමු. මුලින්ම අපිට අභ්‍යාසයක් දීලා තියෙනවා පුතේ හොඳට බලන්න. කරපු අය හරි වැරදි දාගන්න, අඩුපාඩු තියෙන අය හදාගන්න. අපිට දීලා තියෙන අභ්‍යාසෙ මුලින්ම තියෙන්නේ පහත සඳහන් එක් කාලය පැය වලින් දක්වන්න. දින වලින් දීලා අපෙන් පැය වලින් ඉල්ලනවා. පළවෙනියා අපි බලමු මේ අපි සාකච්ඡා කරන්නේ දැන් 4-7 අභ්‍යාසය. 4-7 අභ්‍යාසය පළවෙනි ගණන් සෙට් එක. හරි. ඒකේ රෝම ඉලක්කම් එක ප්‍රශ්නය දින එකක් කියන්නේ. අපි දන්නවා දින එකක් කියන්නේ කෙලින්ම ගන්න පුළුවන් මොකුත් නොකර කෙලින්ම ලියන්න පුළුවන් පැය 24යි කියලා. හරි. ඊට පස්සේ දින දෙකක් කීයද කියලා අහලා තියෙනවා. එකත් නිකම්ම ලියන්න දන්න නිසා ලියන්න පුළුවන් පුතේ දෙකකින් වැඩි කරන්න තියෙන්නේ 24. එතකොට පැය 48යි. දින දෙකක් කියන්නේ පැය 48ක කාලයක්. එතකොට දින 3ක් අහනවා. මෙතන දින දෙකක් මෙතන දින 3ක් කියන පුතේ පැය හරියට ගන්නව නම් අපි බලමු කොහොමද ගන්න කියලා. පැය 24 වැඩි කිරීම 3. පැය 24ක් කියන්නේ එක දිනයක් ඒ වගේ 3ක්. එතකොට අපිට උත්තරයට යන්න පුළුවන් පැය 72යි කියලා. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 ප්‍රශ්නේ. දින 5ක්. දින 5 කියන්නේ පැය කොච්චරක්ද කියලා බලන්න තියෙන්නේ. පැය 24 ඒවා 5ක්. පැය 24 ඒවා 5ක් කියන්නේ පැය 120ක්. ඊට පස්සේ අපෙන් අහනවා දින 8ක්. රෝම ඉලක්කම් 5 විදිහට අහන්නේ දින 8ක්. දින 8ක් පැය වලින් කොච්චරක්ද කියලා. ඉතින් අපිට තියෙන්නේ පැය 24 ඒවා 8ක් අරන් බලන්න. 24 වැඩි කිරීම 8. 8 වරක් 4 32න් 2 දානවා 3ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 16යි 3යි 19යි. ඒ කියන්නේ පුතේ පැය 192ක කාලයක්. මේ විදිහට ඔයාලට ගුණ කරලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ. දින 30ක්. ඒ කියන්නේ පැය 24 ඒවා. පැය 24 ඒවා 30ක්.
අපි දන්නවනේ පැය 24 ඒවා 3ක් 72යි කියලා. එහෙනම් 24 ඒවා 30ක් 720ක් වෙන්න ඕනේ. එහෙනම් පැය 720ක් කියලා අන්න ඔය විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඊළඟට ඒ අභ්‍යාසයේ දෙවෙනි ගණන් සෙට් එක පැය වලින් දීලා තියෙන කාලය අපෙන් ඉල්ලනවා දින වලින්. පැය වලින් දීලා තියෙන කාලය අපෙන් අහන්නේ දින වලින්. හරි. මුලින්ම දීලා තියෙනවා පැය 24ක්. ඒක බොහොම සරලයිනේ. දෙවෙනි ගණන් සෙට් එක මේ කතා කර ඉන්නේ 4-7 අභ්‍යාසය. 4-7 අභ්‍යාසයේ දෙවෙනි ගණන් සෙට් එක. ඒතර පැය 24යි කියලා දීලා තියෙනවා. පැය 24යි කියන්නේ කෙලින්ම අපි හරි. එතකොට පැය 24ක් කියන්නේ අපි දන්නවනේ කොහොමද දින එකයි කියලා. ඒක අමුතුවෙන් බෙද බෙදින්න දෙයක් නැහැ. පැය ගාන කෙලින්ම දාන්න පුළුවන්. පැය 24ට අදාළව දින එකයි කියලා. ඊළඟට තියෙනවා පුතේ පැය 48යි. දෙවෙනි ගාන රෝම ඉලක්කම් 1 තමයි අපි මේ හැදුවේ. රෝම ඉලක්කම් 2 තියෙනවා පැය 48යි කියලා. ඒකත් අපි දන්නවා පැය 48යි කියන්නේ ඕනම් මේක ගන්න පුළුවන් දිනවලට හරව ගන්න පුළුවන් දින කියලාම ලියලා අපි ගන්නවා 48 බෙදීම 24. ඒ කියන්නේ දින 48ට 24 ඒවා 2යි. 2යි ඊළඟ 48 බෙදීම 24 කියලා මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන් ඉරි ගහලා බෙදන්නත් පුළුවන් දැන් බෙදීමේ ලකුණ නොදැම්මත් ඔය විදිහට ලියන්නත් පුළුවන්. කවුරු හරි කෙනෙක්ට එහෙම හුරු නෑ වගේ නම් ඕක මෙහෙම හිතන්නකෝ. මේකම තමයි මේ තියෙන්නේ. දින 48 කියන එක බෙදීම 24. 48 බෙදීම 24 කියන එක තමයි මේ ඉර ගහලා බෙදලා තියෙන්නේ පොතේ. හරයට දාලා තියෙන බෙදීම කියන එක. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ගාන. පැය 96ක්. 96ක් කියන්නේ කොච්චරද කියලා බැලුවොත් එහෙම දින වලින් ගන්න පුළුවන් 96 24න් බෙදුවාම. පොතේ 96 24න් බෙදුවාම 24 වරක් චක්‍රය දන්නේ නැති වුණාට අපිට 12 වරක් චක්‍රය හොයාගන්න පුළුවන් නේ. 12 වරක් චක්‍රය 96 කියන්නේ කීයද? 12 වරක් 8 තමයි 96. 12 ඒවා 8ක් 96යි නම් 24 ඒවා 4ක් තමයි 96 වෙන්නේ. එහෙනම් මේකට අපිට අවශ්‍ය වෙන්නේ 24 වරක් කීයද කියන එකනේ. 12 වරක් 8 නම් 24 වරක් ඒකෙන් භාගි 4යි. 24 වරක් නම් 4යි. එහෙනම් එකෙන් අදහස් වෙන්නේ දින 4යි කියන එක. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 පැය 120. පැය 120 අපිට ගන්න පුළුවන් දිනවලට හරව ගත්තාම 120 බෙදීම 24. 120 24න් බෙදුවොත් පුතේ අපිට හම්බ වෙනවා දින 5ක් කියලා. 120 ඇතුලේ හරියටම 24 ගොඩවල් 5ක් තියෙනවා. ඊට පස්සේ පැය 240 ඒක සමානයි දින 240 බෙදීම 24. ඒ කියන්නේ 240ට 24 ඒවා 10යි. උත්තරේ දින 10යි. උත්තරේ හරියටම දින 10යි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය පැය 360 බෙදීම සමානයි පැය 360 සමානයි දින 360 බෙදීම 24. දැන් ඒක එකපාරට දන්නේ නැති වුණාට පුතේ 360 කියන එක නා 12 වරක් චක්‍රයෙන් හැදෙන්නේ කොහොමද? අපි දන්නවා 12 වරක් 3 තමයි 360ක් වෙන්නේ. 12 වරක් 3 12 වරක් 3 නෙමෙයි සෝරි 12 වරක් 3 36ක් වෙනවා 360ක් නෙමෙයි වෙන්නේ. 12 වරක් 3 36යි නම් 12 වරක් 30 තමයි 360ක් වෙන්නේ. 12 වරක් චක්‍රයේදී 360 කියන්නේ 30 වෙනියා නම් 24 වරක් චක්‍රයේදී දින වලට අදාළගේ වෙන්න ඕනේ අරකින් භාගයක්. 12 වරක් චක්‍රයේදී 36 වෙන්නේ 30 වෙනියා නම් 24 වරක් චක්‍රයේදී අනිවාර්යෙන්ම 15 වෙනියා වෙන්න ඕනේ. එහෙනම් මේක බෙදුවාම අපිට ගන්න පුළුවන් දින 15ක් කියලා. හරි සම්පූර්ණ කරගන්න. හරි ඊළඟට සාකච්ඡා කරන්න තියෙන පුතේ ඒකෙම තුන්වෙනි ගාන පහත සඳහන් එක් එක් කාලයේ දින සහ පැය වලින් දක්වන්න. පහත සඳහන් එක් එක් කාලයේ දින සහ පැය වලින් දක්වන්න කියලා තමයි කියන්නේ. දින සහ පැය වලින්. එතකොට පැය 34 පැය 34 කියන එක නා නම් ලොකුවට දුක් විඳින්න දෙයක් නැහැ බෙදා ගන්න දෙයක්වත් නැහැ. මේක හිතන්නකෝ පුතේ පැය 34 කියන්නේ 24 කුයි තව කොච්චරද? අපිට නිකන් මෙහෙම හිතන්නත් පුළුවන්. පැය 34 කියන්නේ පැය 24 කුයි තව පැය
10කුයි. පැය 34 නිකමට අපි කඩාගත්ත පැය 24කුයි පැය 10කුයි. එහෙනම් පැය 24ක් කියන්නේ දින එකක්නේ. එහෙනම් දින එකකුයි දින එකයි පැය 10ක කාලයක් තමයි පුතේ පැය 24ක් කියන්නේ. හරි? ඕක දීර්ඝ බෙදීමෙන් බෙදලා ගන්නත් පුළුවන්. පැය 34ක් කියන්නේ දින එකකුයි පැය 10ක කාලයක්. දීර්ඝ බෙදීමෙන් බෙදලා ගත්තත් ওই විදිහම තමයි. අපිට මම ඔයාලට මතක ඇති කියලා දුන්න දීර්ඝ බෙදීමෙන් බෙදුවහම කොහොමද උත්තරේ ගන්න කියලා අදාළ ගාන බෙදන්න පුතේ මේ සම්බන්ධයට නියමිත ගානින්. දැන් 24නේ අදාළ ගාන. 24න් තමයි බෙදන්න ඕනේ. 34 තමයි පැය ගාන. මුළු පැය ගාන 34යි 34 24න් බෙදුවහම මෙහෙම බලන්න. 34 ඇතුලේ 24 ගොඩවල් හරියටම තියෙනවා එකක්. එකයි ගන්න පුළුවන්. එකයි. එක් වරක් 24 24යි. එතකොට 34න් 24ක් ගියාම 10යි. මේ එන්නේ දින ගාන මේ එන්නේ පැය ගාන. එතකොට දින එකකුයි පැය 10කුයි තමයි ගන්න වෙන්නේ. ඒ රෝමි ඉලක්කම් 1 ප්‍රශ්නය. ඊට පස්සේ අපි යමු රෝමි ඉලක්කම් 2 ප්‍රශ්නෙට. පැය 58යි. අපිට ගන්න පුළුවන් පුතේ දීර්ඝ බෙදීමෙන් බෙදලා 58 කියන එක්කෙනා පැත්තකට ගෙනිල්ලා බෙදුවොත් 24න් අපි දන්නවා 24 වර චක්‍රේ ගත්තොත් දැන්ට හදපු අත්දැකීම් වලින් 24 වරක් 2 48යි. එහෙනම් දෙකක් තමයි 58 ඇතුලේ තියෙන්නේ. දෙවරක් 24 48යි. අඩු කරාම එතනිනුත් එනවා 10ක්. එහෙනම් මෙතන ඉන්නේ මේ එන්නේ දින ගාන මේ එන්නේ පැය ගාන. එහෙනම් පැය 58ක් කියන්නේ පුතේ සම්පූර්ණම දින දෙකකුයි සම්පූර්ණ දින දෙකකුයි පැයවලින් දින 10කුයි. පැයවලින් දින 10ක් නෙමෙයි පැයවලින් 10ක්. දිනවලින් 2යි පැයවලින් 10යි. සම්පූර්ණ දින දෙකකුයි පැය 10කුයි. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා පැය 80. පැය 80. දැන් කලින් හදපු ගණන් වල අත්දැකීමුත් එක්ක මතක් වෙන්න එපා පුතේ 72 නේ ඊළඟට ගන්න තියෙන්නේ. ඊළඟට 24 වරක් වලින් ගන්න තියෙන 72. එහෙනම් ඒකත් බලමු. පැය 80 24න් බෙදද්දී 24 ඒවා 3ක් කියලා තමයි ගන්න තියෙන්නේ. 3 වරක් 24 72යි. අඩු කරාම 8යි. එහෙනම් මේ එන්නේ දින මේ එන්නේ පැය. එහෙනම් අපිට ලියන්න පුළුවන් පැය 80ක කාලයක් කියන්නේ සම්පූර්ණ දින 3කුයි තව පැය 8කුයි කියලා. සම්පූර්ණ දින 3කුයි පැය 8කුයි. හරි. ඊට පස්සේ අපිට තියෙනවා පැය 130 කාලය. පැය 130ක් කියන්නේ පැය 130 කලින් වගේම 130 අරන් 24න් බෙදලා බලන්න පුතේ. 24 වරක් 5 ඔයාලට හම්බ වෙනවා 5 වරක් 24 120යි කියලා. එහෙනම් අඩු කරාම 10ක් ඉතුරුයි. එහෙනම් මේකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ පැය 130ක් කියන්නේ දින 5කුයි සම්පූර්ණ දින 5කුයි ආයිත් පැය 10කුයි. පැය 130ක් කියන්නේ දින 5කුයි පැය 10කුයි. හරි? ඊට පස්සේ පැය 255. පැය 255ක් කියන්නේ කොච්චරද? 255 කියන එක්කෙනාව 24න් බෙදුවොත් දැන් ඔයගොල්ලෝ මේ වෙද්දි දන්නවා දැන් ටීකට කලින් හදපු ගානකත් මේක තිබ්බා 24 කියන්නේ 240ට 10යි. හරිනේ? 25ට 24 ඒවා එකයි. එක් වරක් 24 24යි. අඩු කරාම එකයි. මෙතනදී අපිට ගන්න පුළුවන් කෙලින්ම 25යි ඉතුරු එතකොට 15යි 15යි බිඳුවයි 15ට 24 ඒවා නෑනේ බිඳුවරක් 24 බිඳුවයි අඩු කරාම ඉතුරුයි 15. එතකොට පුතේ ඕකෙදි ගන්න පුළුවන් දින 10කුයි සම්පූර්ණ දින 10කුයි පැය 15කුයි කියලා. එහෙනම් පැය 255ක් කියන්නේ මේ ගානේ අංකය බැලුවොත් එහෙම මේ රෝම ඉලක්කම් 4 මේ රෝම ඉලක්කම් 5. ඊට පස්සේ අන්තිමට තියෙන රෝම ඉලක්කම් 6 ගාන. පැය 400ක්. 400 අපි බෙදමු 24න්. අපි දන්නවා අඩුම තරමේ 40 ඇතුලේ 24 කොටවල් දෙකක් නම් නැහැ එකයි තියෙන්නේ. නම් 40ට එකයි. එක් වරක් 24 24යි. අඩු කරාම බිඳුව කියන්නේ 10 කිරිතුවොත් 10න් 4ක් ගියොත් 6යි. නෑ මෙතන 4ම නෑ එකක් ඉල්ල ගත්තනේ 3යි.
3න් 2ක් ගියොත් 1යි. මේ බිඳුව පහලට ගත්තොත් 160යි. 160ට 24 ඒවා කීයක් ඇද්ද? 160ට 160 ඇතුලේ 24 ඒවා ඇති අපි හිතමු 6ක් විතර තියෙනවා. ඔව් 6ක් වගේ තියෙනවා. එතකොට 6 වරක් 24 අපිට ගන්න පුළුවන් 6 වරක් 24 යගිය 144යි කියලා. 144යි. එහෙනම් අඩු කරාම 160න් අපෙන් අඩු වෙලා යනවා 144ක්. ඒ කියන්නේ 16ක් ඉතුරුයි. ඒක හරි අමුතු එකක්. පැය 16යි දින 16යි. දින 16යි දින 16යි පැය 16යි. ඔන්න ඔය විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන් අවසාන ගානත් පැය 16යි දින 16යි. ඊළඟ ගාන තියෙනවා 4 වෙනි ගාන. ඒකෙදි කියනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. දිනයකට ඇති තත්පර සංඛ්‍යාව ලබා ගැනීම සඳහා සිසුවෙකු විසින් කරන ලද ඒකක පරිවර්තන පියවර 5 දැක්වේ. හරි අපි ඒක සම්පූර්ණ කරන්න තියෙන්නේ. අපි දන්නවා දින එකක් කියන්නේ පැය වලින් නම් 24යි. හරි? ඊට පස්සේ මිනිත්තු වලින් කොච්චරක්ද කියලා හිස්තැනක් දීලා තියෙනවා. ඒකම ආයෙත් දීලා තියෙනවා තත්පර වලින් කොච්චරක්ද කියලා. කොහොමද අපි කරන්නේ? තත්පර වලින් කොච්චරක්ද කියලා හිස්තැනක් දීලා තියෙනවා. මිනිත්තු ගානක් අපිට දීලා තියෙනවා හිස්තැනක් විදිහට, තත්පර ගානක් අපිට දීලා තියෙනවා හිස්තැනක් විදිහට. හරි පුතේ. දිනයක් කියන්නේ පැය 24යි කියලා දීලා තියෙනවා. අනේ ඒකත් අපි දාගත්තේ. පැය වලින් 24යි. හරිද? ඒකරත් අපි හිස්තැන පුරවගත්තා කියලා හිතන්නකෝ. 24 අපි දාගත්තේ. 24ක් කියලා දීලා තිබෙන්නේ නැහැ. ඒක ඉතින් දන්නවා බොහොම සරලයි. ඒක අපි දාගත්තා. හරි. එහෙනම් ඔන්න ඊතරත් හිස්තැනක් තියෙන කියලා හිතන්නකෝ. එතකොට මේ ආවේ මෙතෙන්ට ආවේ කීය හරි දින ගානට හිටිය ගාන 24න් වැඩි වෙලා. එහෙනම් මෙතෙන්ට එන ගාන මෙතෙන්ට එන්නේ ආයේ 60න් වැඩි වෙන්න ඕනේ. මොකද පැය මිනිත්තුනේ 60න් වැඩි වෙන්න. මෙතන තියෙන ගාන ආයේ මෙතෙන්ට එද්දී එයත් 60න් වැඩි වෙන්න ඕනේ. එහෙම තමයි එන්න ඕනේ. එහෙනම් 24න් වැඩි වුණොත් එක් වරක් 24 24යි. ආන් ආවා. ඊට පස්සේ පුතේ පැය 24ක් කියන්නේ 24 කියන අගය මිනිත්තු වලින් ගත්තොත් එහෙම 60න් වැඩි කරන්න වෙනවනේ. පැය 24ක් කියන්නේ මිනිත්තු 60ක් මිනිත්තු වලින් ගත්තොත් එහෙම පැය 24ක් කියන්නේ මිනිත්තු වලින් පුතේ වැඩි කරලා බලන්න 60 වරක් 24 අපිට ගන්න පුළුවන් මේන් බලන්න මේ කොටසට අදාළ වැඩි කිරීම මම මේ කරන්නේ 24 වැඩි කරනවා 6න්. අපි 60න්ම වැඩි කරන්න යන්නේ 6න් වැඩි කරලා අගට බිඳුවක් දැම්මම හරි. 6න් වැඩි කරනවා 6 වරක් 4 24න් 4 දානවා 2ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 12යි 2යි 14යි. එහෙනම් අපිට ඕනේ 24 වරක් 6 නෙමෙයි 24 වරක් 60 අගට බිඳුවක් දාලා ගත්තරම් හරි 1440යි 24 වරක් 6 මේ ගාන උනාට 60 කියන්නේ අගට බිඳුවක් එනවනේ. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. අවසාන බිඳුව අන්තිම උත්තරයට දැම්මනම් හරි. ඊට පස්සේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ 1440 එයා වැඩි කරන්න ඕනේ පුතේ 60න්. එයාත් ආයි 60න් වැඩි කරන්න ඕනේ. එයාව 60න් වැඩි කරන්න අපි කරන්න ඕනේ ඒකෙත් අපි අමතක කරමු පුතේ මේ අග බිඳුව. මේ මෙතන අග බිඳුවත් අයින් කරමු 60 අග බිඳුවත් අයින් කරමු. එතකොට 144 6න් වැඩි කරමු. අවසානයේ මතක තියාගන්න උත්තරයට බිඳු දෙකක් දාන්න තියෙනවා. වැඩිපුර බිඳු දෙකක් එන්න තියෙනවා. අපි අමතක කරපු බිඳු. හරි? 6 වරක් 4 24න් 4 දානවා දෙකක් ඉතුරුයි. 6 වරක් 4 24යි 24යි 2යි 26න් 6 දානවා දෙකක් ඉතුරුයි. 6 වරක් 1 6යි 6යි 2යි 8යි. එහෙනම් මේ ගාන අපිට ගිහින් මෙතන ලියන්න වෙනවා. 86400යි. එහෙනම් දින එකක් කියන්නේ පැය 24යි, මිනිත්තු වලින් නම් 1440යි, තත්පර වල නම් 86400යි. දිනයක් කියන්නේ තත්පර 86400යි. කරේ මොකද්ද කියලාත් බලන්න පුතේ අග බිඳු තියෙන ඒවා ගුණ කරද්දී අවසානයේ බිඳුව උත්තරයට එකතු කරා නම් හරි. හරි අපිට තියෙනවා අවසාන ගාන විදිහට මේ අභ්‍යාසයේ එකම කාලයන් දැක්වෙන යුගල යා කරන්න කියලා. එකම කාලයන් දැක්වෙන යුගල යා කරන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ සමාන කාලයන් දැක්වෙනවා. ඇත්තේ විවිධ විදිහට දීලා තියෙන්නේ. ඒ කියන්නේ පැය මිනිත්තු වෙනස් කරලා එහෙම දීලා තියෙන්නේ. අපිට තියෙනවා එකම කාලයන් දැක්වෙන යුගල යා කිරීමක් කරන්න කියලා.
හරි මේ තියෙන අපිට 4 5 වෙනි ගානේදී කරන්න තියෙන එක තත්පර 110 කියන්නේ ඒගොල්ලෝ දීලා තියෙනවා මිනිත්තු 1යි තත්පර 50යි කියලා ඒක යා කරලම දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මිනිත්තු 75. මිනිත්තු 75ට ගැලපෙන එකක් ලියන්න ඕනේ පුතේ. මිනිත්තු 75ක් කියන්නේ සාමාන්‍යයෙන් 60කුයි තව 15කුයිනේ. ඒ කියන්නේ 60ක් කියන එකට අපිට කියන්න පුළුවන් පැයක් කියලා. එහෙනම් පැය 1යි මිනිත්තු 15ක් කියලා උත්තරයක් වගේ තියෙනවා නම් හරි. ඔව් පැය 1යි මිනිත්තු 15ක් කියලා උත්තරයක් තියෙනවා. අපිට ඒක ගන්න පුළුවන්. එනිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැය 1යි මිනිත්තු 15ක් කියන උත්තරේ තියෙනවා. මිනිත්තු 75ක් කියන්නේ පැය 1යි මිනිත්තු 15ට මෙන්න මේකට යා වුණා නම් හරි. ඊට පස්සේ තත්පර 180යි. තත්පර 180යි කිව්වහම තත්පර තව චූටි එකකට කරකවන්න බෑනේ. කියන්නේ තව ගුණ කරලා බෑ. තත්පර නිකුඩාම එක්කිනා අපි දැනට දන්න විදිහට එහෙනම් තත්පර 180යි කියන්නේ මේක මිනිත්තු වලට හැරෙව්වොත් ඒ මිනිත්තු 3යි. තත්පර 3යි 180 ඒවා 180 ඇතුලේ 60 ඒවා 3ක් තියෙනවා. එහෙනම් තත්පර 180ක් කියන්නේ මිනිත්තු 3යි. මෙන්න මේ උත්තරේට තමයි යා කරන්න වෙන්නේ. මිනිත්තු 3යි. හරි. මිනිත්තු 180ක්. මිනිත්තු 180ක් කිව්වහම මේක නම් ආයි තත්පර කරන්න පුළුවන්. හැබැයි තත්පර කරොත් ලොකු විශාල ගාණක් එනවා. හැබැයි අපිට පේනවා එහෙම උත්තරයක් නැහැ මේ පැත්තේ. එහෙනම් තත්පර කරන්න බැරි නම් ඊළඟට අපි කරන්නේ බෙදලා පැය කරන්න පුළුවන්ද කියලා බලනවා. මිනිත්තු 60ක් කියන්නේ 100 මිනිත්තු 60ක් කියන්නේ අපි දන්නවනේ පැයයි කියලා. එහෙනම් 180ක් කියන්නේ ඒ වගේ 60 ගොඩවල් 3ක්. එහෙනම් පැය 3 කියන උත්තරේ තියෙනවා නම් හරි. පැය 3 කියන උත්තරේ තියෙනවා. එහෙනම් ඒක තමයි ගැලපෙන්නේ. පැය 3යි. ඊට පස්සේ පැය 4ක් කියන්නේ. පැය 4ක් කියන්නේ පුතේ මිනිත්තු වලින් ගත්තොත් එහෙම කොච්චරද? පැය 4ක් කියන්නේ මිනිත්තු වලින් ගත්තොත් එහෙම 24 ඒවා 4ක්. සෝරි 24 ඒවා 4ක්. ඔය කියන්නේ කො අපිට ගැලපෙන උත්තරයක් තියනද පැය 4ට ගැලපෙන්නේ. ඔව් සෝරි. අපිට මෙතන පොඩි ගැටලුවක් වුණා පුතේ. පැය 4නේ තියෙන්නේ. පැය 4 කියන්නේ අපි 60න් වැඩි කරලා තමයි මිනිත්තු කරන් තියෙන්නේ. පැය 4 60න් වැඩි කරාම 4 වරක් 60 අපිට 240ක් කියලා ගන්න තියෙනවා. මිනිත්තු 240යි කියලා උත්තරයක් තියෙනවනේ. කෙලින්ම ඒකට යා කරා නම් හරි. යටම තියෙන උත්තරේට. මිනිත්තු 240. දින 3යි. අන ඊට පස්සේ දෙනවා පැය 120යි. පැය 120යි කියන්නේ අපි දන්නවා දින 5යි. එහෙනම් මෙන්න මේ දින 5 කියන උත්තරේට යන්න තියෙන්නේ. ඊට පස්සේ දින 3 දින 3 කියන්නේ කොච්චරද කියලා පැය වලින් දීලා තියෙනවා පැය 72යි. පැය 72යි. අවසාන ඉතුරු වෙන දෙන්න කොහොමද ගැලපෙන්නේ පැය 96යි කියන්නේ දින 4යි. ඔන්න ඔය විදිහට තමයි ගන්න තියෙන්නේ. බලන්න හරියට තේරුම් අරන් අර කාලයේ ඒකක අතර සම්බන්ධතාවයේ තේරුම් අරන් යා කිරීම කරන්න තියෙන්නේ. කාට හරි අපෑදින්නම් මම ආයි පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. බලන්න. මෙහෙමයි වෙන්නේ. මිනිත්තු 75යි කියන්නේ පැයකුයි තව විනාඩි 15ක්. පැය මිනිත්තු 15යි. එතකොට ඒකට ගැලපෙන උත්තරේ වෙන්නේ පුතේ මෙන්න මේ විදිහට හරි ගන්නම්කෝ මං. මෙන්න මෙහෙම ගන්නම්. පැයයි මිනිත්තු 15 මම මෙතනින් ගන්නම්. ඔයාලට වැඩි පැහැදිලි වෙන්න හින්දා මිනිත්තු 75 කියන එක පැයයි මිනිත්තු 15යි. මෙයාට තමයි ගැලපෙන්න ඕනේ. පැටලෙන නිසා කොහොම දැම්මේ? තත්පර 180යි. තත්පර 180යි කියන්නේ ඕක ඇතුලේ තියෙනවා පුතේ මිනිත්තු 3ක්. මිනිත්තු 3ක කාලයක් තියෙනවා. එහෙනම් ඒක ගැලපෙන්නේ මිනිත්තු 3 කියන උත්තරේට. මෙන්න මේ උත්තරේට. මිනිත්තු 3ට. හරිද? තත්පර 180යි කියන්නේ මිනිත්තු 3යි. ඊට පස්සේ මිනිත්තු 180යි කිව්වහම මිනිත්තු 180යි කිව්වහම මිනිත්තු 180 ඇතුලේ තියෙනවා පුතේ 60 ගොඩවල් 3ක්. 61 ගොඩක් පැයයිනේ. නම් පැය 3ක්. පැය 3ක් කියලා තියෙන උත්තරේ මෙතන තියෙන්නේ. ඒකට තමයි හරියන්නේ. ඊට පස්සේ පැය 4ක්. පැය 4ක් කියන එක ගන්න පුළුවන් පුතේ අපිට පැය 4 කියන එක මිනිත්තු වලින් 240ක් කියලා. මිනිත්තු 240ක්. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ පැය 120ක්. පැය 120ක් කියන්නේ එහෙම් පිටින්ම දින 5ක්. දින 5ක්. ඊට පස්සේ දින 3ක්. දින 3ක් කියන්නේ අපිට ගන්න පුළුවන් උත්තරේට පැය 72ක් කියලා. දින 3ක් කියන්නේ පැය වලින් නම් 72ක්. පැය 96ක් කියන්නේ කොහොමත් අන්තිමට ඉතුරු වෙන එක කියලානේ.
ඉතුරු වෙන එක්කෙනා ගැලපෙන්නේ මෙතෙන්ට දින 4 කියන එකට. ඔන්න ඔය විදිහට යා කරගන්න පුළුවන්. හරි ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන පුතේ කාලය සම්බන්ධ එකතු කිරීම අඩු කිරීම කියන ගණන් ටික. කාලය සම්බන්ධ එකතු කිරීම අඩු කිරීම එම් බොහොම ලේසි. ඔයාලා දන්නවා මිනිත්තු තත්පර පැය මිනිත්තු ඒ වගේ සම්බන්ධතා එක්ක මේව සුළු කරන්න තියෙන්නේ. බොහොම ලේසියෙන් උත්තර වලට යන්න පුළුවන් පුතේ. එකතු කරද්දි වැඩිපුර තියාගන්න බැරි තැන් තියෙනවා. එතකොට එහා පැත්තට දෙන්න වෙන තැන් තියෙනවා සහ අඩු කරද්දි එහා පැත්තෙන් ඉල්ල ගන්න වෙන තැන් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒකක අතර සම්බන්ධය හොඳට තේරුම් අරන් තමයි ගණන් හදන්න තියෙන්නේ. මොකද හේතුව මිනිත්තුයි තත්පරයි ඉන්නකොට තත්පර පැත්තේ උඩරින් ඉන්න පුළුවන් 59යි. ඊට වඩා ඉන්න බෑ. ඊට වඩා වැඩි වුණ ගමන් මිනිත්තු පැත්තට දෙන්න වෙනවා. මිනිත්තු එතකොට පැය මිනිත්තු හිටියත් ඒ දේම තමයි. පැය මිනිත්තු හිටියත් මිනිත්තු පැත්තේ ගොඩාක් තියාගන්න බෑ. උඩරින්ම 59යි. ඒ එකතු කිරීමේදී මූලික දේවල් ටික අපිට බලමු පොඩ්ඩක් ඒ ගණන් ටික අපිට අභ්‍යාසයේ පොඩ්ඩක් ඩිස්ප්ලේ එකට ගන්න පුළුවන් පුතේ මම ඒ ටික අරන් එතනම හදන්නම්. හරි මේ තියෙන්නේ හදන්න තියෙන අභ්‍යාසය 4-9 අභ්‍යාසය එකතු කිරීමේ ගණන් ටිකක් තියෙන්නේ. හරි පුතේ කාලය එකතු කිරීම සම්බන්ධයෙන් මම පොඩි උදාහරණ කීපයක් කියලා දීලා ඉන්නම්. ඒ උදාහරණ වලින් පස්සේ අපි ගණන් ටිකට යමු. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ හිතන්නකෝ අපිට එකතු කරන්න තියෙන්නේ පැය මිනිත්තු ගාණක් කියලා නැත්නම් මිනිත්තු තත්පර ගාණක් කියලා හිතන්නකෝ. මිනිත්තු තත්පර ගාණක්. මිනිත්තු 5යි තත්පර 22. එකතු කිරීම මිනිත්තු 2යි තත්පර 12. කිසිම ප්‍රශ්නයක් නැතුව එකතු කරන්න පුළුවන්. 2යි 2යි 4යි. 2යි 1යි 3යි. 5යි 2යි 7යි. හරි. ඔය විදිහටම අපි මෙන්න මේ ගානත් හදමු. මිනිත්තු 7යි නෑ ඕනේ නැහැ පුතේ මම මේ උදාහරණ කියලා දෙන්නේ ලියන්න ඕනේ නැහැ. මේවා ලියන්න ඕනේ නැහැ. උදාහරණ කියලා දෙන්නේ. බලන්නකෝ. මිනිත්තු 7යි තත්පර 40යි එකතු කිරීම මිනිත්තු 5යි තත්පර 42යි. ඔන්න ඔහොම ආවා කියලා හිතන්නකෝ. දැන් අපි කලින් වගේ සාමාන්‍ය විදිහට එකතු කරන් ගියොත් එහෙම කවුරු හරි කෙනෙක් ඔහේ කරනවා නම් ඒකක අතර අවබෝධයක් නැතුව කරන කෙනෙක් හිටියනම් 4.0.2යි 2යි 4යි 4යි 8යි 7යි 5යි 12යි කියලා දානවා. මේක හරිද? මේක වැරදි. මේක වැරදියි. තත්පරයි මිනිත්තුයින්දී ප්‍රධානිය මිනිත්තුනේ. එතකොට එහෙම මොහොතක තත්පර පැත්තේ 82ක් තියෙන්න බෑ. හොඳට මතක තියාගන්න පුතේ තත්පර මිනිත්තුයින්දී තත්පර පැත්තේ ඉන්න පුළුවන් උපරිම ගාන 59යි. පැය මිනිත්තුයින්දී මිනිත්තු පැත්තේ ඉන්න පුළුවන් උපරිම ගාන 59යි. ඒ වගේ සම්බන්ධතා තියෙනවා. එහෙනම් මෙතනදී අපි කරන්න ඕනේ යම්කිසි හේතුවක් නිසා මේකෙදි නිවැරදි උත්තරේ ගන්න මෙන්න මෙහෙමයි. අපිට තේරෙනවා නම් එකතුව 60 පනිනවා කියලා 60ට වඩා වැඩි අගයක් එනවා කියලා දන්නවා නම් ඔයාලට තේරෙන්න ඕන පුතේ මේ දෙන්න දැක්ක ගමන් 60ට වඩා වැඩි අගයක් එනවනේ. ඒ ආවහම මේ දෙන්නගේ සම්පූර්ණ අගය 84යි. අපි එකකින් 60ක් අඩු කරනවා. 84 එන කියන්නේ 60ට වඩා වැඩි උත්තරයක් આવොත් අනිවාර්යෙන් 60ක් අඩු කරනවා. 60ක් අඩු කරාම උත්තරේ 24යි. අපි දාන්නේ මෙතෙන්ට 24ට. දාලා මේ අඩු කරපු 60ට හරියන්න මේ පැත්තට එකක් එකතු කරනවා. මිනිත්තු පැත්තට එකක් එකතු කරනවා. 7යි 1යි 8යි 8යි 5යි 13යි. එතකොට ඔන්න ඕක තමයි හරි උත්තරේ විදිහට ගන්න. එහෙනම් පුතේ අපිට දැක්ක ගමන් මොකක් හරි පැත්තක එකතුවක් වැඩි කියලා අදාළ ගානට වඩා අපි ඒ ගාන අඩු කරලා ඉමු. දැන් බලමු තව උදාහරණයක්. ලියන්න ඕන වෙන්නේ නැහැ මම මේ උදාහරණ කියලා දෙන්නේ. 3:46 මිනිත්තු 3යි පැය 40 සෝරි මිනිත්තු තත්පර එන්න ඕනේ පැය නෙමෙයි මිනිත්තු තත්පර ඒකට එකතු කරනවා මිනිත්තු 4යි තත්පර 18ක්. දැන් මේ එකතු කිරීමේදීම ඔයාලට තේරෙන්න ඕනේ මෙතනදී 60ට වඩා වැඩි අගයක් එනවා කියලා. එහෙනම් පැත්තකින් මේ දෙන්නගේ අගය ගන්න. 6යි 8යි 14න් 4 දානවා එකක් ඉතුරුයි. 4යි 1යි 5යි 5යි 1යි 6යි 64ක්ම ඇවිල්ලා 64 දාන්නත් බෑනේ 60ට වැඩිනේ. පරිම දාන්න පුළුවන් 59. එහෙනම් ටක් ගාලා 60ක් අඩු කරන්න මෙයාගේ.
මේ ආපු කෙනාගේ 60ක් අඩු කරන්න. 60ක් අඩු කරාම ඔයාලට උත්තරයට යන්න පුළුවන් 4යි කියලා. නිකම්ම 4යි. එහෙනම් 0.4යි කියලා තමයි මෙතන දාන්න වෙන්නේ. 0.4යි කියලා මෙතෙන්ට දාලා 60ක් අඩු කරන්න සිද්ධ වුණේ වැඩිපුර එකක් තිබ්බ නිසා. එහෙනම් මිනිත්තු පැත්තට එකක් දාන්න. 3 1 4යි 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 8යි. පැහැදිලිද? එකතුව 60ට වඩා වැඩි වෙන තැන්වලදී චුට්ටක් හිතන්න තියෙන්නේ. එකතුව යම්කිසි හේතුවක් නිසා 60ට වැඩි වෙනවා නම් එතරම්දී චුට්ටක් හිතන්න තියෙන්නේ. හරි. දැන් ඔයාලට අවස්ථාව දෙනවා පුතේ. ටක් ගාලා 4 9 අභ්‍යාසයේ මුල් ගණන් 12ක් තියෙනවා. මුල් ගණන් 12ක් තියෙනවා. ඒකෙන් මම දිනපැය එකකුත් දැන් කියලා දෙනවා. දිනපැය එකක් කියලා දෙනවා. ඒක කියලා දුන්නාට පස්සේ උදාහරණ එකක් බලාගෙන ගණන් ටික හදන්න තියෙනවා. හරි. දැන් බලමු පුතේ දිනපැය ආවොත් මොකද කරන්න කියලා. දිනපැය ආවොත් එතනදිත් සම්බන්ධයක් තියෙනවා. දින කියන්නේ දින එකක් කියන්නේ පැය 24යි. එහෙනම් යම් කිසි මොහොතකදී දිනයි පැයයි ඉඳි පැය පැත්තේ 24ට වඩා වැඩි වෙන්න බෑ. කොටින්ම 24 වෙන්නත් බෑ. 24 වුණත් එතන තියෙනවා දිනයක්. එහෙනම් දින පැත්තේ ඕන ගානක් ඉන්න පුළුවන් වුණාට දිනයි පැයයි ඉඳි පැය පැත්තේ ඉන්න පුළුවන් උපරිම 23යි. එහෙනම් 23 ඉක්මවල යනවා නම් කලින් වගේ කරන්න ඕනේ. නම් බලමු ඒකටත් උදාහරණයක්. දින පැය එකතු කරන්න තියෙන සරල උදාහරණයක්. දින 2යි පැය 5යි. එකතු කරනවා දින 3යි පැය 10යි. දැන් එකතු කරමු. 10යි 5යි 15යි. පැය පැත්තෙන් 15යි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක දාන්න පුළුවන්. 2යි 3යි 5යි. එහෙනම් දින 5යි පැය 15යි කියනවා. ඒ වගේ ඒවා කිසිම ප්‍රශ්නයක් නැතුව එකතු කරන්න පුළුවන්. අපි කම්මු තව සම්බන්ධතාවයක් ගමු. ඊට පස්සේ තව ගානක් බලමු. දින පැය වලින්ම දීලා තියෙන දින 1යි පැය 20යි. එකතු කරන්න තියෙනවා දින 2යි පැය 12යි. අන්න වැඩි. පැහැදිලිවම තේරෙන්න ඕනේ මෙතන එකතුව 24 වැඩි. 24ට වඩා වැඩි කියලා. 24ට වඩා වැඩි නම් මේ දෙන්න එකතු කරලා බලන්න පුතේ 32ක් එනවා. 20යි 12යි 32යි. 32යි නම් 24ක් අඩු කරන්න අඩු කරලා එන උත්තරේ තමයි මෙතන දාන්න වෙන්නේ. එතකොට 8ක් කියලා එනවා. එතකොට මෙතෙන්ට දාන්න වෙන්නේ පුතේ පැය 8යි. පැය පැත්තේ 8යි. දින පැත්තට මෙහෙන් එකක් හම්බ වෙනවා බෝනස් එකක්. වැඩිපුර හම්බ වෙනවා එකක්. ඒතර 1යි 1යි 2යි 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 4යි. අන්න ඕකයි කතන්දරේ. හැම වෙලෙම පුතේ ඒකකත් එක්ක හිතන්න වෙනවා. ඒකකත් එක්ක හිතලා කරන්න වෙන්නේ. එහෙනම් දැන් ඔයාලට මම ගෙදර වැඩ විදිහට ගෙදර වැඩ නෙමෙයි දැන් හදන්න දෙනවා ගණන් 10ක් 12ක් තියෙනවා. 4 9 අභ්‍යාසය. 4 9 අභ්‍යාසය කරන ගමන් හිතන්න මිනිත්තු තත්පර තිබ්බත් පැය මිනිත්තු තිබ්බත් දෙන්න අතරම තියෙන සම්බන්ධය එකයි. දින පැය අතර විතරයි වෙනසක් තියෙන්නේ. එතකොට තු යා ගන්න පුළුවන් උපරිම ගාන 23යි. අනිත් වෙලාවේදී උපරිම ගාන 59යි. එහෙනම් 60ට වඩා වැඩි වෙනවා නම් එහා පැත්තට දෙන්න ඕනේ. 24ට වඩා වැඩි වෙනවා නම් ඒත් පැය පැත්තෙන් දින පැත්තට එකක් දෙන්න ඕනේ. අභ්‍යාසය පිටු අංක 57 කෙටි ප්‍රශ්න කියන්නේ සුළු කිරීමට එකතු කිරීම විදිහටම සංකේතාත්මකව දාලා තියෙන ගණන් තියෙනවා 12ක්. ටක් ගාලා හදන්න චූටි වෙලාවක් දෙන්නම්. හරි පුතේ. එහෙනම් මේ අභ්‍යාසයේ මුල් ගණන් ටික මෙන්න මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. මට කියන්නකෝ කවුරු හරි උත්තර ආපු අය ඔයාලගේ ආපු උත්තරේ. පළවෙනි ගානට කොහොමද උත්තරය ආවේ කවුරු හරි හදපු කෙනෙක් කියන්නේ? මිනිත්තු 2යි තත්පර 15ට මිනිත්තු 3යි තත්පර 20ක් එකතු කරන්න තියෙන්නේ. මොකක්ද ආපු උත්තරේ? මිනිත්තු 5යි තත්පර 35යි. හරි. ඒක ගැටලුවක් නැතුව ගන්න පුළුවන් වුණා පුතේ. ඒක අවුලක් වුණේ නැහැ නේ මොකද ඒකක අතර ප්‍රශ්නයක් ඇති වෙන්නේත් නැහැ. ඊට පස්සේ ඊළඟ එකෙත් ඒකක අතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තත්පර පැත්තේ 40යි මිනිත්තු පැත්තේ 6යි. හරිද? හරි. තුන්වෙනි ගානේදී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මම කිව්වා ඔයාලට තත්පර පැත්තේ මිනිත්තු ඉන්න වෙලාවක උපරිම තියාගන්න පුළුවන් 60ක් නෙමේ 59යි. ඉතින් මේ දෙන්නගේ එකතුවෙන් කෙලින්ම 60ක් එනවා. ඉතින් මේ 60න් 60ක්ම අඩු කරොත් මේ පැත්තට දාන්න වෙන්නේ බිංදු 2ක්. දාලා මිනිත්තු පැත්තට එකක් එකතු වෙනවා. ඒතර 3යි 1යි 4යි 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 8යි. මෙන්න මේ උත්තරේට ආපු අය නැත්තම් මේ උත්තරේ ලියපු අය කවුද ඉන්නේ? හරිද? 8යි මිනිත්තු 8යි තප්පර නැහැ කියලා තමයි දාන්න වෙන්නේ. තප්පර බිංදු 2යි කියලා දාන්න වෙන්නේ පුතේ. මොකද 60ක් ආවොත් 60 දාන්න බෑ අපිට. 60 ආවොත් අපි දාන්නේ බිංදු 2ක්. 60ට වැඩි වුණොත් තමයි මේ අඩු ගාන දාලා අඩු කරාම එන උත්තරේ දාන්නේ. හරි. මෙතනත් එහෙමයි.
මිනිත්තු තත්පරවල මෙතනත් 60ට වඩා වැඩි ගාණක් එන්නේ. මෙතන එකතු කරාම තත්පර 75ක් කියලා එනවා පුතේ. මේ දෙන්නගේ එකතුව 75යි. එහෙනම් 60ක් අඩු කරන්න 75න් 60ක් අඩු කරාම 15යි. එහෙනම් මේ පැත්තට 15ක් දාන ගමන් එහා පැත්තට එකක් වැඩිපුර එනවා 3යි 1යි 4යි 4යි 2යි 3යි 1යි 4යි 4යි 2යි අපිට ගන්න තියෙන්නේ 6යි කියලා. මිනිත්තු 6යි තත්පර 15ක්. මොන හරි වෙනසක් තියෙනවා නම් කියන්න. හරි. මෙතන මොකද වෙන්නේ? මේ දෙන්නගේ එකතුව 65ක් වෙනවා. 65න් 60ක් ගියාම පුතේ 5යි. 0.5යි. මෙතන 0.5යි කියලා දාන ගමන් මේ පැත්තට එකක් එනවා. මිනිත්තු පැත්තට එකක් ආවම 4යි 1යි 5යි 5යි 3යි 8යි. එතකොට 8යි මිනිත්තු 8යි තත්පර 5යි 0.5යි. ඊට පස්සේ පැය මිනිත්තු. පැය මිනිත්තු උනත් අර ප්‍රශ්නෙම තමයි අර සම්බන්ධෙම තමයි තියෙන්නේ පුතේ. කිසිම වෙනසක් නැහැ. 15යි 30යි 45යි එක ප්‍රශ්නයක් නැහැ. 1යි 2යි 3යි. ඔන්න ඔය විදිහට මුල් ගණන් කීපෙට උත්තරේ එනවා. හරි අපි ඉතුරු ටිකත් සාකච්ඡා කරමු. පැය මිනිත්තු ඒකේ තියෙනවා පැය 3යි මිනිත්තු 15යි. එතකොට පැය 4යි මිනිත්තු 45යි. මෙතනත් අර ප්‍රශ්නෙම එනවා. දෙන්නගේ එකතුව කෙලින්ම 60ක් වෙනවා. ඉතින් 60න් 60ක් අඩු කරාම අපිට දාන්න වෙන්නේ 0යි. ඉතින් මේ දෙට 0යි. ඉතින් 60න් 60ක් අඩු කරත් කරන්න දෙයක් නැහැ පුතේ. පැය පැත්තට නම් එකක් යනවම තමයි. එතකොට 3යි 1යි 4යි 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 8යි. හරියටම පැය 8ක් කියලා තමයි එන්නේ. මෙතනදිත් ඒ ප්‍රශ්නෙමයි එන්නේ. මෙතනත් එනවා 60ක් කියලා. එතකොට 60 දාන්න බෑනේ අපිට. 60 දැම්මොත් වැරදි. 60 දාන්න බැරි නිසා අපි පැත්තකින් එකතු කරලා බලලා මෙතනින් එන්නේ 60යි. 60න් 60ක් අඩු කරොත් එහෙනම් 60න් 60ක් අඩු කරොත් 0.2 තමයි දාන්න වෙන්නේ. එහෙනම් අඩු කරපු හැම වෙලෙම මෙහෙට එකක් දාන්න වෙනවා. එතකොට පැය 4යි 3යි 7යි 7යි 1යි 8යි. එතකොට දෙන්නේ පැය 8යි මිනිත්තු 0.2යි කියලා. මෙතන බලන්නකෝ. 5යි 5යි 10න් බිඳුව එකක් ඉතුරුයි 4යි 1යි 5යි 5යි 2යි 7යි 70ක් කියනවා 70න් 60ක් අඩු කරාම 10යි. එහෙනම් මේ පැත්තට මිනිත්තු 10යි පැය පැත්තට එකක් එකතු වෙනවා පැයට පැත්තට එකක් යනවා 3යි 1යි 4යි 4යි 2යි 6යි. පැය 6යි. හරි ඊට පස්සේ අන්තිම ගණන් කීපයත් හදමු පුතේ. දින පැය අතර සම්බන්ධය අර 24යි. 24ට වඩා වැඩි වෙන්න බැරි. 24 කියන්නේ 23ට වඩා වැඩි වෙන්න බෑ. 24වත් තියාගන්න බෑ. හැබැයි මෙතන ප්‍රශ්නයක් නැහැ. පැය 18 කියන කෙනාට ඉන්න පුළුවන් 10ටයි 18යිනේ. දින පැත්තේ ඕන ගාණක් දින පැත්තේ 12යි. හරි. මෙතන 12යි 12යි හරියටම 24යි. 24ට ඉන්නත් බෑ. උපරිම 29 23. 23නේ. එහෙනම් 24න් 24ක් අඩු කරාම මෙතන දාන්න ඕනේ බිංදු දෙකක්. දාලා දින පැත්තට එකක් එකතු වෙනවා 10යි 1යි 11යි 11යි 2යි 13යි. දින 13යි පැය අගේ බිංදු. මෙතනත් එහෙමයි. 20යි 15යි කියන්නේ පුතේ 35යි. 35ක් කොහෙවත්ම ඉන්න බෑනේ. 24ක් අඩු කරනවා. 35න් 24ක් අඩු කරාම කීයද? 5න් 4ක් ගියාම 1යි 3න් 2ක් ගියාම 1යි. එහෙනම් මේකේ පැය පැත්තේ දාන්න පුළුවන් 11යි. අඩු කිරීම නිසා දින පැත්තට එකක් යනවා. දින 8යි 3යි 11යි නෙමෙයි. එතකොට තව එකක් එකතු වුනහම 12යි. දින 12ක් බවට පත් වෙනවා. හරි. ඔහොමම අහගන්න. දැන් අපි හදපු 13 ගණන් අංක 12ට එනකන් හැදුවේ 13 14 15 ගෙදර වැඩක් විදිහට තනියම හදන්න. හදලා ගෲප් එකට මෙසේජ් එකක් දාන්න. දැන් පන්තියට ඉන්නේ නැතුව ලයිව් වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් පන්තියෙන් නැතුව වීඩියෝ එක බලන අයටත් මේක පොදුයි. මොකද කොටසක් ඉන්නවනේ වීඩියෝ එක බලලා පන්තියට සම්බන්ධ වෙන අය. ඒ අයත් පුතේ අනිවාර්යෙන් 13 14 15 ගණන් ටික අනිවාර්යෙන් හදන්න. සාමාන්‍ය විදිහට එකතු කිරීම අඩු කිරීම මේ විදිහම තමයි. ඊට පස්සේ අපි යමු කාලය අඩු කිරීම සම්බන්ධ ගැටළු වලට. හරි. කාලය අඩු කිරීම සම්බන්ධ ගැටළු වලදීත් අපි සරල උදාහරණ එකක් බලාගමු පුතේ. අපි හිතමු පැය මිනිත්තු මිනිත්තු තත්පර අතර තියෙන එකම සම්බන්ධය උඩ දෙන්න වෙනස් වෙන එක විතරයි. පැය මිනිත්තුද මිනිත්තු තත්පරද කියන එක වෙනස් වෙනවා විතරයි. අපි හිතමු පැය 5යි මිනිත්තු 53යි. ඒකෙන් අඩු කරනවා පැය 3යි මිනිත්තු 22ක්. කිසිම ප්‍රශ්නයක් නැතුව අඩු කරන්න පුළුවන්. 3ෙන් 2ක් අඩු කරාම 1යි. 5ෙන් 2ක් අඩු කරාම 3යි. 5ෙන් 3ක් ගියාම 2යි. ඒ කියන්නේ පැය 2යි මිනිත්තු 31යි. එතකොට අපි ඕකම චුට්ටක් ගමු මෙන්න මෙහෙම. පැය මිනිත්තු කියලා පැය 5යි මිනිත්තු 23යි. පැය 5යි මිනිත්තු 23යි. හොඳට බලන්න 23යි. අඩු කරන්න යන්නේ පැයයි මිනිත්තු
49ක් ඔන්න ප්‍රශ්නේ. 23න් 49ක් අඩු කරන්න බැහැ කියලා හොඳාකාරවම තේරෙනවා නම් මේ පැත්තෙන් එකක් ඉල්ලගන්න එකක් නෙමෙයි ඉන්නේ පුතේ 60ක්. ඔයාලට පුළුවන් මේ 60ත් ආවහම මෙතන එන ගාන හදලා ගන්න. 60යි 23යි කීයද? 83යිනේ. අරෙන් 60ක් ආවට පස්සේ 83ක් වෙනවා. ඒ 83න් පස්සේ හිමින් සැරේ 49ක් අඩු කරන්න. මෙහෙන් 60ක් ආවට පස්සේ ඒක උඩ ගානට එකතු කරලා ඒ සම්පූර්ණකින් අඩු කරන්න. 13න් 9ක් අඩු කරාම 4යි 8 නෙමේ දැන් තියෙන්නේ 7 7න් 3ක් 7න් 4ක් ගියාම 3යි. ඒතර උත්තරේට එනවා 34යි මිනිත්තු කියලා මේ පැත්තට. හැබැයි පැය පැත්තෙන් එකක් ඉල්ලගත්ත හින්දා පැය 5ම නෑ දැන්. පැය 4යි තියෙන්නේ. 4න් එකක් අඩු කරාම 3යි. දැන් පැහැදිලිද වැඩේ? අඩු කරන්න බෑ කියලා තේරෙද්දී එහා පැත්තෙන් එකක් ඉල්ලගෙන ඒ එන 60යි තිබ්බ ගානයි දෙකේම එකතුවෙන් තමයි අර අඩු කරන්න ඕන කෙනාව අඩු කරන්නේ. ඔය පැය මිනිත්තු සඳහා උදාහරණ ගානක් අපි හැදුවේ. පැය මිනිත්තු සඳහා උදාහරණ ගානක්. අපිට පොතේ ඕනනම් දින පැය වලටත් එකක් හදන්න පුළුවන්. දින පැය වලටත් ඔය වගේම සම්බන්ධයක් තමයි තියෙන්නේ. දින පැය වලටත් අපි ගමු. දින පැය කෙලින්ම අඩු කරන්න අමාරු එකක්ම හදමු. දින 5යි පැය 7න් අඩු කරන්න තියෙනවා. දින 4යි පැය 19ක් අඩු කරන්න බෑ කියලා පැහැදිලිනේ. එහෙනම් මේ පැත්තේ මෙහෙට එකක් ඉල්ල ගන්නවා කියලා හිතලා එන්නේ පොතේ දින එකක් කියන්නේ පැය 24ක්. එහෙනම් 24යි 7යි දෙකම එකතු කරලා තමයි ගන්න වෙන්නේ. 24යි 7යි 31යි 31න් තමයි ඔයාලා 19ක් අඩු කරන්න ඕනේ. 31න් 19ක් අඩු කරලා මෙතන අගේ දාන්න. මෙතන එනවා 2යි මෙතන 2ම නෙමෙයි 3 නෙමෙයි දින් 2 දෙකෙන් එකක් ගියාම 1යි. පැය 12යි. දින පැත්තේ දැන් පහම නෑ 4 තියෙන්නේ. 4න් 4ක් අඩු කරාම බිඳුවයි. ඔන්න ඕක තමයි මූලික දේ. අදහසක් ගන්න මේ ටික පැහැදිලි කරේ මේවා ලියන්න ඕන වෙන්නේ නැහැ පුතේ. දැන් ඔයාලට එන්න පුළුවන් මේ කියපු දේත් එක්ක අපිට එන්න පුළුවන් අභ්‍යාසය 4:10ට 4:10 අභ්‍යාසය ටක් ගාලා සම්පූර්ණ කරන්න. 4:10 සම්පූර්ණ අභ්‍යාසෙම කරන්න ගන්න. හරි? එතකොට පාඩමේ වැඩ ඉවරයි. අලුත් පාඩමට යන්න පුළුවන්. හරි. අපි සාකච්ඡා කරමු මේ අභ්‍යාසය. අභ්‍යාසයේ 4:10 මම කරන්න කියලා කිව්වේ. 4:10 අභ්‍යාසයේ පළවෙනියටම තියෙන්නේ බොහොම සරල ගණන් කීපයක් තියෙන්නේ. හරි මම ඒක ඩිස්ප්ලේ එකට ගන්නම්. බලන්න. හරි මේකෙදි පුතේ ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. බොහොම ලේසියෙන් උත්තර ගන්න පුළුවන් පළවෙනි ගණන් දෙකේම. මිනිත්තු තප්පර තිබ්බත් පැය මිනිත්තු තිබ්බත් එකම සම්බන්ධය. හරිද? මොකද 60යිනේ දෙන්න අතර වෙනස. සම්බන්ධතාවය 60ක් නේ. එකක් 60ක් නේ අනිත් එක්කෙනා වගේ. එහෙනම් තප්පර 40න් තප්පර 10ක් අඩු කරොත් තප්පර 30යි. මිනිත්තු 5න් මිනිත්තු 3ක් අඩු කරොත් එහෙම මිනිත්තු 2යි. මෙතන මිනිත්තු 2යි තප්පර 30ක් කියලා උත්තරේ එනවා. ඒත් එක්කම මෙතනත් කිසිම ප්‍රශ්නයක් නැතුව අඩු කරන්න පුළුවන් 5න් 5ක් බිඳුවයි 5න් 4ක් 1යි. 20න් 10ක් අඩු කරාම 10යි. ඒකත් ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි මෙන්න මෙතන ප්‍රශ්නයක් වෙනවා පුතේ. මිනිත්තු 10යි තප්පර 30න් මිනිත්තු 5යි තප්පර 50ක් අඩු කරන්න බැරි නිසා මෙහින් එකක් මෙහෙට ඉල්ල ගන්නවත් එක්කම 60ක් නෙන්නේ. 60යි 30යි 90යි. ඔන්න 60යි 30යි 90යි 90න් තමයි 50ක් අඩු කරන්නේ. 90න් 50ක් අඩු කරාම 40යි. මේ පැත්තට එනවා 40යි කියලා. 90න් 50ක් අඩු කරාම 40යි. එතකොට 90න් 50ක් අඩු කරාම 40යි නම් මෙතන දැන් මිනිත්තු 10ම නැහැ. මෙතන තියෙන මිනිත්තු 9යි. 9න් 5ක් අඩු කරාම 4යි. එහෙනම් මිනිත්තු 4යි තප්පර 40ක් කියලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. හරි. ඊළඟ ගාන 4 වෙනි ගාන. නිමල්ට පාසලේ සිට පාපැදියෙන් නිවසට පැමිණීමට මිනිත්තු 25යි තත්පර 30ක් ගත වී තිබුණි. මිනිත්තු 25යි තත්පර 30ක් ගත වෙලා තියෙනවා පාපැදියෙන් නිවසට එන්න. ඔහු පැමිණෙන අතරමඟදී පාපැදිය නවතා වෙළඳසැලකට ගොස් එහි මිනිත්තු 3යි තත්පර 45ක් ගත කළේය. ඔහු පාපැදිය පැදගෙන පැමිණි කාලය සොයන්නේ. ඒ කියන්නේ පුතේ පාපැදියේ මුළු ගමනට තමයි මිනිත්තු 25යි තත්පර 30ක් ගත වෙලා තියෙන්නේ. එතකොට ඇත්තටම මුළු ගමන කියලා කියන්නේ ඕකේ මේ පුද්ගලයා පාපැදිය නවත්තලා ටික වෙලාවක් වෙළඳසැලකටත් ගිහින් ඉඳලා තියෙනවා. එහෙනම් දැන් අපෙන් අහන්නේ පාපැදිය ධාවනය කරපු කියන පැදගෙන ආපු කාලය කොච්චරද කියලා.
හරිද? කොච්චර කාලයක් මෙයා පාපැදියේ පැදගෙන ඇවිත් තියෙනවද කියලා. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් පුතේ මිනිත්තු තත්පර වලින් මේක ලියා ගන්න පුළුවන් මිනිත්තු තත්පර. එතකොට මෙයාගේ මුළු ගමන් කාලය වෙලා තියෙන මුළු සම්පූර්ණ ගමනටම කාලය මිනිත්තු 25කුයි තත්පර 30ක්. ඒකෙන් වෙළඳ සැලේ නවත්තන් ඉඳලා තියෙනවා මිනිත්තු 3යි තත්පර 45ක්. එහෙනම් මේක අඩු කරන්න එපා. ඇත්තටම කොච්චර කාලයක්ද වාහන මේ යතු මේ බයික් එක මේ බයිසිකලේ පැද්ද කියන එක හොයන්න. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ අපිට 30න් 45ක් අඩු කරන්න බැරි නිසා මිනිත්තු පැත්තෙන් එකක් ඉල්ල ගන්න වෙනවා. එයා එකක් දුන්නට තප්පර පැත්තට ඒක දැනෙන්නේ 60ක් වගේ. ඒ කියන්නේ 60යි 30යි 90ක් තමයි අපිට හම්බ වෙන්නේ. 60යි මේ පැත්තේ හිටියේ 30යි 90යි. දැන් 90ෙන් තමයි 45ක් අඩු කරන්න වෙන්නේ. 90ෙන් 45ක් අඩු කරොත් 45ම තමයි. එහෙනම් මෙතෙන්ට දාන්න වෙන්නේ 45යි. එතකොට දැන් මිනිත්තු පැත්තේ 25ම නැහැ. 24යි තියෙන්නේ. මොකද එහා පැත්තට එකක් දුන්නනේ. 24න් 3ක් අඩු කරාම 4න් 3ක් 1යි 2 එහෙමම එනවා. මිනිත්තු 21යි තත්පර 45ක් තමයි මේ මිනිස්සයා ඇත්තටම බයිසිකලේ පැදලා තියෙන්නේ. ඉතුරු ටිකේදී බයිසිකලේ නවත්තලා වෙළඳ සැලකට ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. ඊළඟ ගාන කියනවා මෙන්න මෙහෙම කතාවක්. පස්වෙනි ගාන. පස්වරු 7 සිට පස්වරු 7:30 දක්වා කාලය තුල විකාශනය වන රූපවාහිනී වැඩසටහනකදී වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන ලද වෙළඳ දැන්වීම් ප්‍රචාරය සඳහා වෙන් කරන ලද කාලය මිනිත්තු 10යි තත්පර 40කි. රූපවාහිනී වැඩසටහන පෙන්වූ කාලය. පොතේ බලන්න. ඔයාලට ඕකෙන් හිතන්න ඕනේ මෙන්න මෙහෙම කරුණක්. දැන් පෙර පස්වරු 7 ඉඳන් පස්වරු 7:30 දක්වා කියන්නේ පස්වරු වලින් වෙලාව දුන්නට පස්වරු 7 ඉඳන් 7:30 කියලා දිබ්බට එකම වරුවේනේ. අපි දන්නවා ගත වූ කාලය හොයන්න මේකේ ආරම්භක වෙලාව අවසාන වෙලාවෙන් අඩු කරා නම් හරි. ඒ කියන්නේ මේ අතර පරතරය මිනිත්තු 30යි. මිනිත්තු 30යි කියන්නේ විකාශනය වෙච්ච කාලය මුළු කාලය විකාශනය මුළු කාලය ඇත්තටම අපිට කියන්න පුළුවන් පුතේ මිනිත්තු 30 විතරක් ආව කියන්නේ තත්පර 0යි. මෙන්න මෙහෙම. ඉතින් අපිට ඕකෙන් ඇඩ් වලට අයින් කරන්න වෙනවා මිනිත්තු 12යි තත්පර 40ක්. එහෙනම් අපිට ඕක සාමාන්‍ය විදිහට අඩු කරන්න පුළුවන් මිනිත්තු තත්පර කියලා ලියාගෙන මෙන්න මෙහෙම මිනිත්තු තත්පර කියලා ලියාගෙන විකාශනය වෙලා තියෙන්නේ 30යි. මිනිත්තු 30යි කියන්නේ තත්පර පැත්තේ බිංදු දෙකක් දාගන්න. ඇඩ් ප්ලේ වෙලා තියෙනවා මිනිත්තු 12යි තත්පර 40ක්. එහෙනම් දැන් මේ දෙන්නගේ වෙනස ගන්න තියෙන්නේ මිනිත්තු පැත්තෙන් එකක් ඉල්ල ගමු තත්පර පැත්තට 60ක් වෙලා එන්නේ 60න් 40ක් අඩු කරාම 20යි. කොහොමද එතන කීයක්වත් නැති නිසා ඒ 60 විතරයි තියෙන්නේ. 60න් 40ක් 20යි. දැන් 30ක් නෑ 29යි තියෙන්නේ. 9න් දෙකක් ගියාම 7යි. 3 මේ තියෙන දැන් 2 දෙකෙන් එකක් ගියාම 1යි. එතකොට ඇත්තටම මේ වැඩසටහන විකාශය වෙලා තියෙන මිනිත්තු 17යි තත්පර 20ක කාලයක්. හරි. 6 7 8 ගණන් 3. ඒක බොහොම ලේසියෙන් අඩු කරන්න තියෙන්නේ. පළවෙනි එකේ පැය මිනිත්තු. පුතේ පැය මිනිත්තු තිබ්බත් මිනිත්තු තත්පර තිබ්බත් ඇත්තටම කිසිම වෙනසක් නැහැ. ඔය උඩ තියෙන අගයන් දෙකේ නම් දෙකේ වෙනස විතරයි. මොකද අඩු කිරීමේ ක්‍රමේවත් ඒකක මේ අඩු කිරීමේ ක්‍රමේවත් එහා පැත්තෙන් ඉල්ල ගන්නගේවත් කිසිම වෙනසක් නැහැ. 6 වෙනි ගානත් කිසිම ප්‍රශ්න නැතුව හදන්න පුළුවන්. 5න් 5ක් බිංදුවයි 3න් 2ක් අඩු කරාම 1යි. 5න් 2ක් අඩු කරාම 3යි. එතකොට පැය 3යි මිනිත්තු 10යි. මේ පැත්තේදී අර ප්‍රශ්නේ මතුවෙනවා 12න් 20ක් බැරි නිසා පුතේ මෙහෙට එකක් ඉල්ලගත්ත ගමන් 60ක් නෙන්නේ 60යි 12යි 42ක් වෙනවා. 42න් තමයි 20ක් අඩු කරන්න තියෙන්නේ. sorry 60යි 12යි මෙතනින් එන්නේ 42ක් නෙමෙයි 60ක් නෙන්නේ. 60යි 12යි අපිට ගන්න පුළුවන් පුතේ 72ක් කියලා. 72කින් තමයි 20ක් අඩු කරන්නේ. 60ක් එන්නේ. පැය පැත්තෙන් එකක් එනවා කියන්නේ මිනිත්තු පැත්තට ඒක 60ක්. 60යි 12යි එකතු වුණාම 72යි. 72කින් 20ක් අඩු කරාම ගන්න පුළුවන් පුතේ අපිට අගය මෙතන එනවා මිනිත්තු 52ක් කියලා. පැය පැත්තෙන් එන්නේ නම් 2යි. පැය 2යි මිනිත්තු 52යි. හරි. 8 වෙනි ගානත් බලමු පුතේ. මිනිත්තු 18න් මිනිත්තු 20ක් අඩු ගන්න බැරි නිසා මෙතනත් අර ප්‍රශ්නේ තියෙනවා. මෙතනත් අර ප්‍රශ්නේ තියෙනවා කියන්නේ පැය පැත්තෙන් මිනිත්තු පැත්තට එකක් දෙන්න වෙනවා. දුන්න ගමන් 60ක් එන්නේ 60යි 18යි 78ක් විදිහට හැදෙනවා. 78න් තමයි 20ක් අඩු කරන්න තියෙන්නේ. 78න් 20ක් අඩු කරාම 8යි
එතනින් එනවා 7න් 2ක් අඩු කරාම 5යි 58යි. ඒතර මිනිත්තු 58ක් එනවා. හැබැයි දැන් පැය 12ක් නැහැ. 12න් එකක් නේ දුන්නේ පැය පැත්තට පැය මිනිත්තු පැත්තට 12 නම් දැන් මෙතන තියෙන 11යි. 11න් 10ක් ගියාම 1යි. එතකොට පැයයි මිනිත්තු 58යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. පැය 1යි මිනිත්තු 58යි. හරි. ශීඝ්‍රගාමී දුම්රියක් මාතර සිට කොළඹ දක්වා යෑමට පැය 2යි මිනිත්තු 40ක් ගත කළේය. එම වේලාවටම පිටත් වූ බස් රියකට මාතර සිට කොළඹ දක්වා යෑමට පැය 3යි මිනිත්තු 20ක් ගත විය. මගියෙකු බසයේ ගමන් නොකර දුම්රියේ ගමන් කළේ නම් ඔහුට ඉතිරි වන කාලය මිනිත්තු කීයද කියලා අහනවා. ඊට පස්සේ කියනවා දුම්රිය සහ බස් රථය මාතරින් පෙරවරු 9:45ට එකවර පිටත් වූයේ නම් දුම්රිය සහ බස් රථයේ කොළඹට පැමිණි වේලාව මොනවාද? වේලාවන් මොනවාද කියලා අහනවා. හරි. අපි යමු ගානට. ගාන සාකච්ඡා කරමු. හොඳ ගානක්. හරි. පුතේ හිතන්න මේක සාමාන්‍ය දෙයක් නේ. බස් එකට වඩා ඉක්මනට කෝච්චියේ යන්න පුළුවන්. අපි ගමනක් යන්න ඕන වුණත් අපි ඉක්මනට යන්න ඕන නම් අපි යන්නේ කෝච්චියේ. සමහර විට තමන්ගේ පෞද්ගලික වාහනයක යනවට වඩා වේගෙන් ඉක්මනින් කෝච්චියේ ගමනක් යන්න පුළුවන්. ඒ නිසා දැන් ලංකාව වගේ රටවල් වල නැතත් වෙන දියුණු රටවල් වල මිනිස්සු වාහන ගෙදර 10ක් 15ක් තියෙන මිනිස්සු පවා සමහර යන්නේ කෝච්චි. මොකද හේතුව ඒක පහසුයි. සහ ආරක්ෂාකාරී බව වැඩි. වාහන පාරේ අනතුරු වුණාට සාමාන්‍යයෙන් ලංකාවේ වගේ නෙමෙයිනේ පිට රටවල් වල දුම්රිය අනතුරු එහෙම වෙනවා අඩුයි කලාතුරකින්. සහ දුම්රිය ප්‍රමාද වෙන්නෙත් නෑ වෙලාවටම එනවා. ඒ නිසා සාමාන්‍ය දෙයක් නෙමේක. බස් එකක යනවට වඩා ඉක්මනට කෝච්චිය යන්න පුළුවන්. ඉතින් මේ කියන විදිහට බස් එකකුයි කෝච්චියකුයි දෙකම එකම වෙලාවට තමයි මාතරෙන් පිටත් වෙලා තියෙන්නේ. දුම්රියට ගමන් කරන්න දුම්රියක් මාතර සිට කොළඹ දක්වා එන්න පැය 2යි මිනිත්තු 40ක් ගමන් කරලා තියෙනවා. බස් එකක් ඇවිත් තියෙන්නේ පැය 3යි මිනිත්තු 20කදී. ඉතින් පළවෙනි ප්‍රශ්نين අහන්නේ පුතේ කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද කියලානේ බස් එකට වඩා කෝච්චිය આવොත්. ඒ කියන්නේ පුතේ මේ කාල අතර වෙනස අහන්නේ. වෙනස අහන්නේ. එතකොට අපිට අඩු කරලා ගන්න පුළුවන් පැය මිනිත්තු වලින් අඩු කරලා පස්සේ උත්තරේ එතෙන්ට ගැලපෙන්න ලියමු. බස් එකේ ආවනම් එනවා මෙයාට වෙලාව ගත වෙනවා. බස් එකේ ආවොත් පැය 3යි මිනිත්තු 20ක්. පැය 3යි මිනිත්තු 20ක් ගත වෙනවා. ට්‍රේන් එකේ ආවොත් එයාට යන්නේ පැය 2යි මිනිත්තු 40යි. හරි. එහෙනම් මේ දෙන්නගේ අතර වෙනස ගන්න ගියාම ඔන්න පැය පැත්තෙන් මිනිත්තු පැත්තට එකක් දෙන්න වෙනවා. ඒ දෙක ඒක ආවහම 20යි 60යි 80ක් වෙනවා. 80යි 80න් 40ක් අඩු කරාම ඔන්න 40ක් කියලා එනවා උත්තරේ. මෙතන නම් බිඳුවයි එන්නේ. එහෙනම් රෝම ඉලක්කම් 1 ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ඉතිරි වන කාලය මිනිත්තු 40යි. හරි. ඊට පස්සේ පුතේ එකතු කිරීමක් තමයි තියෙන්නේ ඇත්තටම කියනවා නම්. බස් එකයි දුම්රියයි දෙකම එකම වෙලාවට තමයි මාතරින් පිටත් වෙලා තියෙන්නේ. එහෙනම් මාතරින් පිටත් වෙච්ච වෙලාව පුතේ පෙරවරු 9:45ට. ඒ කියන්නේ මේ පෙරවරු 9:45 කියන්නේ මේක අපිට අවශ්‍ය විදිහට පෙරවරු 9:45 කියන එක කඩලා ගත්තොත් එහෙම මේකේ පැය අගේ තමයි 9. මිනිත්තු අගේ තමයි කවුද? 45. එහෙනම් අපි ඕකට එකතු කරමු පුතේ. බස් එකේ වෙලාව පැය 3යි මිනිත්තු 20ක්. පැය 3යි මිනිත්තු 20ක් එකතු කරද්දී ඔන්න අපිට පැහැදිලිව එනවා වෙලාව 45යි 20යි කියන්නේ පුතේ මෙතන 5යි 4යි 2යි 6යි 6 දාන්න බෑ බිඳුව දාලා එකක් මෙහෙට දෙන්න වෙනවා. එතකොට 9යි 1යි 10යි 10යි 3යි 13යි. එතකොට පැය 13යි මිනිත්තු 5යි කියන්නේ ඇත්තටම මේ පෙරවරු 9:45ට ආපු එක මාතරට මේ කොළඹට ළඟා වෙද්දි පුතේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලිනේ. එතකොට 4න් 2ක් ගියාම 2යිනේ. කොතනද එකතු කරන්න තියෙන්නේ පුතේ? එකතු කරන්න අඩු කරන්න නෙමෙයි තියෙන්නේ. දැන් මේ ගත වෙච්ච කාලයන්නේ හොයන්න තියෙන්නේ. පැය 9යි මිනිත්තු 45ට පැය 3යි මිනිත්තු 20ක් එකතු කරලා බලනවා. එතකොට ඔක්කොම ඇවිත් තියෙනවා 13.5ක්. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම. දැන් ඔයාලා කොහෙන් හරි ගමනාන්තයකට යන්න වාහනයකට නගිනවා. ඔයා මේ බස් එකේ හරි කෝච්චියේ හරි ඉන්න කෙනාගෙන් අහනවා කොච්චර වෙලාවක් යයිද ගිහින් එන්න. ගමනාන්තරේ යන්න. එයා කියනවා පැය 3යි විනාඩි 20ක්වත් යනවා ගමනට කියලා. එතකොට ඔයාලා හිතා ගන්න ඕනනේ එහෙට යද්දි වෙලාව කීයද කියලා. දැන් ඔයාලට එතනින් කිව්වොත්
දැන් හිතන්නකෝ මේක ඔයාලට වෙච්ච දෙයක් කියලා. ඔයාලා 9:45ට බස් එකට නගිනවා. බස් එකේ ඩ්‍රයිවර්ගෙන් අහනවා කොළඹට යද්දි කීය වෙයිද? කොළඹට යන්න කොච්චර වෙලාවක් යයිද කියලා අහනවා. ඩ්‍රයිවර් කියනවා පැය 3යි විනාඩි 20ක් වගේ යනවා කියලා. එතකොට ඔයාලා දැන් වෙලාවලට අග්ගාලා ඒ වෙලාව එකතු කරලා බලනවා. ඔයාලට පැය 13යි මිනිත්තු 5ක් යනවා කියන්නේ පැය 13යි මිනිත්තු 5ක් මේ එකතුව ඒ දෙකේ එකතුව 13.5ක් ආවා කියන්නේ ඒකේ අදහස පොතේ බහිද්දි වෙලාව පස්වරු 1යි මිනිත්තු 5යි. පැහැදිලිද? 13 කියන්නේ 1නේ. දැන් 13ක් ආවා කියන්නේ 1යි. හරිද? 13ක් ආවා කියන්නේ 1යි කියන එක. මේක පැය 24 ඔරලෝසුවෙන් තිබ්බනම් ඔන්න පෙරවරු පස්වරු නොදා ඉන්න තිබ්බා. ඔහොම. ඊට පස්සේ මේ බස් රථයේනේ. බස් රථේ විතරක් නෙමෙයි. මේ කෝච්චියත් යනවනේ ওই විදිහටම. අපි ඒකත් හොයාගමු. මේ මුලින් මෙහෙව්වේ පොතේ එකතු කරලා මේ බස් එකේ වෙලාව. ඒ කියන්නේ බස් එකේ ගියොත් බහිද්දි කීය වෙනවද කියන එක. ඊට පස්සේ වෙනම මම මෙන්න වෙන පැත්තකින් හදන්නම් කෝච්චියේ ගියොත් මොකද වෙන්නේ කියලා. හරි. 9යි පැය 9යි මිනිත්තු 45 වෙන මොහොතේදී ගමන් ආරම්භ කරලා මෙතන එකතු කිරීම පොතේ එකතු කිරීම එන්න ඕනේ. මම ඒක එකතු කිරීම නොදාපු හින්දා තමයි වාට ප්‍රශ්නයක් ආවේ අඩු කරන්න ඕනේද කියලා නෑ එකතු කරලා ගන්න එතනදී. ඊට පස්සේ දැන් දුම්රිය යන කෙනෙක්ට යන්නේ පැයයි විනාඩි නෑ පැය 2යි විනාඩි 40යි. පැය 2යි විනාඩි 40යි. එතකොට ඔය දෙන්න එකතු කරාම බලන්න වැඩේ වෙන හැටි මේ පැත්ත එකතු කරලා එකතුව තියාගන්න වෙන්නේ නැහැ. මෙතනත් එහෙම ප්‍රශ්නයක් එනවා 5යි 4යි 4යි 8යි 8 දාන්න බෑ. ඒ කියන්නේ මෙතනින් 85ක් එනවනේ පුතේ. 85න් 25යි දාන්නේ 60ක් මෙහෙට දාන්න වෙනවා. ඒ 60ක් මෙහෙට එකක් වෙලා යන්නේ 9 1යි 10යි 10යි 2යි 12යි. එතකොට මේ බසය පස්වරු 1යි 5ට එන්නේ දුම්රිය පස්වරු කීයටද 12යි 25ට එනවා. හරි. දැන් බලන්න අපිට අතනින් ආපු උත්තරේම මෙතනින් එනවද කියලා. අතරින් ආපු උත්තරේම මෙතනින් එනවද කියලා. ඒ කියන්නේ ඉතිරි වෙන කාලේ විනාඩි 40ක් එනවද කියලාත් බලන්න. එතකොට අපිට උත්තරේ තහවුරු කරගන්න පුළුවන් පුතේ. එකතු කිරීමේදී ගැටලුවක් උනේ නෑ නේද කාටවත්? 45යි 40යි එකතු කරද්දි පුතේ 85ක් කියලා එනවා. 85න් 60ක් අඩු කරලා තමයි 25 මෙතෙන්ට දාන්නේ. අඩු කරපු 60 පැය පැත්තට ගියා. මෙතනත් එහෙමයි. මේ බලන්නකෝ. මේකෙත් මෙන්න මේ ගානෙත් නැත්තම් ඔයාලට පැහැදිලි නෑ වගේ නම් මම මේ කොටස ආයි හදන්නම් චුට්ටක් බලා ගන්න. මේ කොටස ආයි හදන්නම්. මේ කොටසම ආයි හදනවා. බලන්න. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මිනිත්තු 40ක් ඉතිරි වෙනවා කියන එක. එතකොට ඉතිරි වෙච්ච කාලයේ රෝම ඉලක්ක අංකය අපි හොයාගත්තා. ඉතිරි වූ කාලය මිනිත්තු 40යි කියලා හොයාගත්තා. හරි. දැන් බස් එකට නගිනවා. මේක හිතන ප්‍රායෝගික සිද්ධියක් කියලා හිතන්න පුතේ. ඔයාලා 9:45ට බස් එකට නැගලා ඩ්‍රයිවර් කියනවා බස් එකේ යද්දි පැය 3යි විනාඩි 20ක් යනවා කියලා. ඔයාලා හිතින් හදා ගන්නවා වෙලාව කොහොම වෙයිද කියලා. 9:45 ඉඳන් විනාඩි 20ක් ගියොත් කීයද? නිකන් හිතලා බලන්න. 9:45 ඉඳන් තව 15ක් ගියොත් 10යිනේ. 10ක් වෙනවනේ. අපිට විනාඩි 20ක් ඕනේ. එහෙනම් 10යි 5යි. විනාඩි 20 විතරක් ආවොත් 10යි 5යි. 10යි 5 ඉඳන් තව පැය 3ක්. 10යි 5 ඉඳන් තව පැය 3ක් ගියොත් 11යි 5යි 12යි 5යි 1යි 5යි. හරි. ඒක තමයි ওই කතාව. ඒක අපි එකතු කරලා ගන්න විදිය බලමු. බසයට. එතකොට 9යි පැය පැත්තේ 9යි මිනිත්තු පැත්තේ 45. 9:45 ආවේ කොහොමද? මේ ගලවලා ගත්තේ වෙලාව. වෙලාවෙන් තිබ්බ එක තමයි ගලවලා ගත්තේ. එතකොට බසේ ගමනාන්තයට 3:20ක් මිනිත්තු 20ක්. පැය 3යි මිනිත්තු 20ක් ගත වෙනවා. එතකොට අපිට උත්තරයක් විදිහට එනවා පුතේ 13.5ක් කියලා. ඒක සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් එහෙම පස්වරු පෙරවරු නෙමෙයි සෝරි. පස්වරු 1.5ක් වෙනවා. එතකොට බසය කොළඹට එද්දී පස්වරු 1.5ක් වෙනවා. ඇයි මේ 13 කියන්නේ අපි දන්නවා පස්වරුවට අයිති වෙලාවක්. 13 කියන එක පැය 24න් තිබ්බනම් ඔහොම ලියන්න තිබ්බා. හැබැයි පස්වරු දාලා ලියනවා නම් පුතේ 12ක් අඩු කරලා තමයි ලියන්නේ. ඊට පස්සේ බසය. ඊට පස්සේ දුම්රියත් එනවනේ.
හරි මෙතනදී ඔයාලට ගැටලුවක් වුණා නම් බලන්න මේක කොහොමද ගත්තේ කියලා. මෙතනදී එනවා 45යි 20යි 65ක්. 65ක් නම් අනිවාර්යෙන් 60ක් අඩු කරන්න එපේ. එතකොට තමයි මේ 0.5 ආවේ. ඒක තමයි මේ උත්තරයට දැම්මේ. අඩු කරපු නිසා එකක් මේ පැත්තට ආවා පැය පැත්තට. පැය පැත්තට ආපු එකත් එක්ක 9යි 1යි 10යි 10යි 3යි තමයි 13ක් ආවේ. ඊළඟට බලමු දුම්රියට. දුම්රියට මොකද වෙන්නේ? දුම්රියත් එන්නේ එකම වෙලාවෙනේ. 9යි 45ට. 9යි 45ට 9 කියන්නේ පැයගිය 45 කියන්නේ මිනිත්තු වගේ. එතකොට එන්න පැය දෙකයි මිනිත්තු 40ක් ගත වෙනවා. හරි. එහෙනම් ඒ දෙකේ එකතුවෙන් තමයි අවසාන කාලේ ගන්න පුළුවන්. බලන්න පුතේ මේ දෙන්න එකතු කරාමත් 85ක් එනවා. ඉතින් 85ක් දාන්න බෑනේ. 85න් 60ක් අඩු කරලා එන ගාන තමයි දාන්න ඕනේ. 85න් 60ක් අඩු කරාම අපිට ගන්න පුළුවන් 5න් බිඳුවක් 5මයි 8න් 6ක් 2යි 25යි. එකක් මේ පැත්තට යනවා 9 1යි 10යි 10යි 2යි 12යි 12යි 25යි කියන්නේ දුම්රියේදී පස්වරු 12යි 25යි. ඒක එහෙමම තියන්න පුළුවන්. 12යි 25 කියන්නේ සාමාන්‍ය වෙලාවක්නේ. අපි දන්න වෙලාවන්නේ. හරි. දැන් හිතන්න ඇත්තරම විතර වෙච්ච කාලේ මිනිත්තු 40ක් වෙනවද? දුම්රියේ බස් එකේ දෙන්නෙක් ආවා නම් දුම්රියේ කෙනා හරියටම 12යි 25 වෙද්දී ඇවිල්ලා බලන් ඉන්නවා බස් එකේ එනකන්. 12යි 25 ඉඳන් 1යි 5 වෙනකන් කොච්චර වෙලාවක් තියෙනවද? හිතින් හිතමු 12යි 25 ඉඳන් මිනිත්තු 5ක් ගියොත් 12 මාරයි. 12 මාරේ ඉඳන් තව පැය භාගයක් ගියොත් තමයි ඒ කියන්නේ මිනිත්තු 30ක් ගියොත් තමයි එක වෙන්නේ. එතකොට 12 මාර වෙන්න මිනිත්තු 5යි 12 ඉඳන් එක වෙන්න මිනිත්තු 30යි ඔක්කොම දැන් 35යි. තාම එන්නේ නැහැ. තව විනාඩි 5ක් ඕනේ. ඇයි? 1යි 5ට එනවා කියන්නේ. එහෙනම් 35යි 5යි 40යි. එහෙනම් ඉතිරි වෙච්ච කාලේ මිනිත්තු 40 කියන එක වෙලාවල් දෙක සංසන්දනය කරාමත් එනවා කියලා පැහැදිලිද පුතේ? 12යි 25 ඉඳන් 1යි 5 වෙනකම් බලන් හිටියොත් කෙනෙක්ට එතනදි ගිහින් තියෙනෙත් මිනිත්තු 40යි. ඒ කියන්නේ දුම්රියෙන් ආපු කෙනෙක් 12යි 25 වෙද්දි කොළඹට එනවා. බස් එකෙන් එන කෙනාට එද්දි 1යි 5 වෙනවා. ඒ කියන්නේ දුම්රියෙන් ආපු කෙනා අනිත් කෙනාට වඩා විනාඩි 40ක් කලින් ඇවිල්ලා. විනාඩි කියන්නේ මිනිත්තුම තමයි. හරිද? සම්පූර්ණ කරගන්න ඔය ගාන. එතකොට මේත් එක්කම අද වැඩ ටික ඉවර වෙනවා පුතේ. ඊළඟ දවසේ අලුත් පාඩම් පටන් ගන්න පුළුවන්. ඔයාලට ගෙදර වැඩ විදිහට මිශ්‍ර අභ්‍යාසයේ එක ගානක් තියෙනවා. ඒක කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඊට කලින් අභ්‍යාසෙ කවුද අභ්‍යාසය 4 9 අභ්‍යාසෙ 4 9 අභ්‍යාසෙ හම්බුණා පුතේ 13 14 15 චූටි වගන්ති ගණන් 4ක් මේ තුනක් ඒ තුනයි ඉතුරු ටික තමයි ඒ ටික තමයි ගෙදර වැඩ විදිහට එන්නේ හරිද අභ්‍යාසය අහගන්න 4 9 අභ්‍යාසයේ 13 14 15 ගණන් තුනයි දැන් අපි සාකච්ඡා කරපු අභ්‍යාසයට පහලින් තියෙන මිශ්‍ර අභ්‍යාසයේ ගෙදර වැඩ හරි එතකොට අනිත් දේ තමයි 4 9 කීයද සර් 4 9 පුතේ තියෙනවා 13 14 15 කියලා ගණන් තුනක් හරිද ඒ ගණන් තුන ගෙදරදී හදන්න ඕනේ අපි අනිත් ටික හදලා තියෙන්නේ වීඩියෝ එක බලන්න මගේ ඇරිච්ච කවුරු හරි ඉන්නවනම් ඒ වීඩියෝ එකේ ඒ ටික තියෙනවා ඒ හැරුණාම 4 10 අභ්‍යාසය සම්පූර්ණයෙන් දැන් සාකච්ඡා කරා 4 10ට පස්සේ තියෙනනේ මිශ්‍ර අභ්‍යාසයේ ගාන ඒ මිශ්‍ර අභ්‍යාසයේ ගාන නෑ මිශ්‍ර අභ්‍යාස ගණන් කීපයක් තියෙනවා තුනක් තියෙනවා මිශ්‍ර අභ්‍යාස ගණන් තුන ගෙදර වැඩ කරලා ඉවරලා අනිවාර්යෙන් ගෲප් එකට දාන්න හරි සර් සර්ට මොකක්ද මම දාන්න ඕනේ